පින්නතුනේ හැම කෙනෙක්ම ඊටාම ශ්‍රද්ධාවෙන් උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ 84000ක් වූ ධර්මස්කන්ධයෙන් අපි ඒකදේශ මාත්‍රයක් ඊටමත් කෙටියෙන් නමුත් විග්‍රහ කරගෙන එන අවස්ථාව. පසුගිය සතිය තුලත් අපි විග්‍රහ කරගන්නට යෙදුණා කාරණා කිහිපයක්ම බොජ්ජංග ධර්මයන්ගේ සමාධි බොජ්ජංගයේ සහ උපේක්ඛා සම්බොජ්ජංගයේ පිළිබඳවත් ඒ වගේම අපිට ඊට අමතරව ගිහිල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අපි කෙටියෙන් සඳහන් කළා. ඊට පස්සේ අපි නව පාරිශුද්ධි පදානි අංග පිළිබඳව විස්තර කරගන්නට යෙදුණා. ඉන්පසු අපිට 10 කාරණාවක් හැටියට දැක්වෙනවා. දස ධම්මා භාවේ තබ්බා ධර්මතා 10ක් දිනු කළ යුතුයි. දස කසිනායතනානි කසිනායතන 10ක් දිනු කරගත යුතුයි කියලා. සමහර වෙලාවට වර්තමානයේ තුල අපිට අහන්නට ලැබෙන දෙයක් තමයි මේ කසින භාවනා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. කසින භාවනා බුද්ධ දේශනාවක් නෙමෙයි. ඒව බුද්ධඝෝෂ හාමුදුරුවන් විසින් ඇතුළත් කළ ඒවාය බමුණු භාවනාය ආදී වශයෙන් කෙනකෙනා නොඑක් මත නොඑක් මිත්‍යා දෘෂ්ටි නොඑක් සංකල්ප ගේන ආකාරය අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඇත්ත වශයෙන්ම සම 40 කමඨහන් කියලා දේශනා කළේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ නෙමෙයි. දස කසිනද ඇතුළත්ව බුදුරජාණන් වහන්සේම දේශනා කරපු පනෝපු අවස්ථා අපිට ත්‍රිපිටකයේ ඕනෑ තරම් දකින්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම අංගුත්තර නිකායේ ඒකක නිපාතයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අච්චරා සංඝාත මත්තම්පි භික්ඛවේ භික්ඛු පඨවි කසිනම් භාවේති ආපෝ කසිනම් තේජෝ කසිනම් වායෝ කසින ආදී වශයෙන් දක්වනවා. භාවේති සෝ අචරිත්තඥානෝ යම් කිසි කෙනෙක් අසුරු සැනක් ගහන මොහොතක් නමුත් පඨවි කසින සහිත සමාධිය උපදවනවා නම් ඒ සමාධිය උපදවන කෙනා අචරිත්තඥානෝ අත් නොහලා වූ ධානය ඇති කෙනෙක්. ඒ වගේම සත්තු ශාසන කරෝ ශාස්ත්‍රු ශාසනය කරන කෙනෙක්. ඒ වගේම ඕවාද පතිකරෝ අවවාදයේ භාග්‍යතුන් වහන්සේගේ අවවාදයේ පිළිගන්න කෙනෙක්. මෙන්න මේ විදිහට දේශනා කරනවා. ඒ වගේම දසුත්තර සංගීතය ආදී සූත්‍රවලත් යම් ප්‍රමාණයකින් මේ කාරණා දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම පටිසම්භිදා මග්ග ප්‍රකරණයේදී සරියුත්තරුන් වහන්සේ මේ කාරණාව පිළිබඳව අපිට පැහැදිලි කරලා තියෙනවා, දක්වලා තියෙනවා. ධර්මතා 10ක් වැඩි යුතුයි කියලා ධර්මතා 10 වැඩි යුතු ධර්මතාවයන් මොනවද කියලා අපිට පෙන්නකොට මෙන්න මේ කියන දස කසිනායතන තමයි වැඩි යුතු දේ හැටියට පෙන්වන්නේ. පඨවි කසින මේකෝ සංජානාති උද්දං අදෝ තිරියං අද්වයං අප්පමානං ආපෝ කසින මේකෝ සංජානාති තේජෝ කසින මේකෝ සංජානාති වායෝ කසින සංජානාති නීල කසින මේකෝ සංජානාති පීත කසින මේකෝ සංජානාති ඒ වගේම ලෝහිත ඕදාත ආකාශ විඥාන කසින සංජානාති උද්දං අදෝ තිරියං අද්වයං අප්පමානಂತಿ එවං උත්තාති දස. එතකොට දස කසින කියලා කියන්නේ මොනවද කියලා මේ පඨවි කසිනාදී කසින භාවනා 10 පිළිබඳව දක්වනවා. එතකොට මෙන්න මේ කසින භාවනාවන් යම්කිසි කෙනෙක් උද්දං අදෝ තිරියං අද්වයං අප්පමානං මෙන්න මේ ආකාරයට වඩනවා නම් උද්දං උඩට පතුරවා ඒ වගේම අදෝ යටට ඒ වගේම තිරියං හාත්පස ඒ වගේම අද්වයං එකක් වූ ලෙසකට අප්පමානං අප්‍රමාණ වූ ලෙසකට මේ විදිහට කසින භාවනාවන් වඩනවා නම් මෙන්න මේකට කියනවා කසිනායතනයක් කියලා. එතකොට යම් කිසි කෙනෙක් මේ කසිනේක හිත දියුණු කරනවා නම් මේක බොහොම වේගයෙන් සමාධිය පිනිස හේතු වන ධර්මයක්. සමාධිය පිනිස භාවිත කළ හැකි ක්‍රමයක්. චිත්ත සමාධිය කියන එක උපදවා ගැනීමට ශාසනයේ විවිධ ක්‍රමෝපායන් තියෙනවා.
ඒ ක්‍රමෝපායන් පැහැදිලි කරනකොට ඒ හැම ක්‍රමෝපායක්ම බුදුරජාණන් වහන්සේ විසින් අලුතෙන් හොයාගෙන දේශනා කරපු ඒවාම නෙමෙයි. එදා කාලේ ලෝකයේ තුල භාවිත වුණ නමුත් යථාර්ථයේ දැකීමට තරම් පොහොසත් නොවුන දේත් ඇතැම් විට බුදුරජාණන් වහන්සේ කළ යුතු ආකාරය නිවැරදි කරලා දේශනා කළා. උදාහරණයක් හැටියට යම් සීලයන් තිබුණා නම් එදා සමාජය තුළ ඒ සීලය බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒ සීලය වැඩි යුත්තේ කුමන පරමාර්ථයක් සඳහාද කියලා ඒක යොමු විය යුතු ආකාරය පෙන්වලා දුන්නා. ඒ විදිහටම තමයි සමාධිය බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ නැහැ. එදත් සමාධිය වැඩුවා. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ආදී ධ්‍යාන අෂ්ට සමාපත්තිම ලාභීන් හිටියා. ඒ සමාපත්තිලාභී ක්‍රමවේදයන් ඉවත් කළෙත් නැහැ. බෝධිසත්වයන් වහන්සේත් ආනාපාන සතිය වැඩූ බව ඔබ අහලා තියෙනවා. එතකොට ඒ බෝධිසත්වයන් වහන්සේ බෝසත් කාලේ කුඩා කාලෙදිත් ආනාපාන සතිය වැඩුවා නම් එදා සමාජයේත් යම් විදිහකින් ආනාපාන සතිය ආදී පිළිබඳ දැක්මක් ඒ සමාජය තුලක් තිබුණා. අසිත කාල දේවල තාපසතුමා ආදී තාපසවරුත් හිටියා. අෂ්ට සමාපත්තිලාභී ඇත්තෝ. එතකොට අපිට පේනවා සමාධිය උපදව ගන්නට ක්‍රමෝපායන් තිබුණා කියලා. වැරදි ක්‍රම හැරුණකොට සිත දවන ක්‍රම හැරුණකොට සිත තවන ක්‍රම අකුසල සංප්‍රයුක්ත කරන ක්‍රම හැරුණකොට අනිත් ක්‍රමයන් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ නැහැ. ඇතැම් වෙලාවක බුදුරජාණන් වහන්සේ යාගයන් පවා ප්‍රතික්ෂේප කළේ නැහැ. දැහැමි යාගයේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා. ඒකෙන් කියන්නේ සත්තු මරා දෙනවා නම් යම් යාගයක් ඒ යාගය අදහැමි යාගයක්. ඒක බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා අනුමත කරන්නේ නැහැ. නමුත් යම් දානයක සතුන් නොමරයි නම් කාටත් යහපතක් සිද්ධ කරයි නම් ඒ යාගය අනුදැන වදාරනවා කියලා. ඒ වගේ ලෝකේ එදා සමාජයේ තිබුණ දේවලුත් බුදුරජාණන් වහන්සේ පූර්ණ ලෙස ප්‍රතික්ෂේප කළා නෙමෙයි සියලු දේවල්. නමුත් ඒ දේවල් ගත යුතු ආකාරය පරිභෝජනය කළ යුතු විදිහ කොතන දක්වා ඒ ධර්මයන් දියුණු කළ යුතුද කෙසේ දියුණු කළ යුතුද කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එදත් භාවනා කළා හැබැයි වස්සග්ග පරිණාමී භාවනා තිබුණේ නැහැ. වස්සග්ග පරිණාම භාවනා කියලා කියන්නේ ඒ භාවනා නිවනට නැඹුරු කොට කොහොමද කරන්න කියන එක තිබුණේ නැහැ. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයන් වස්සග්ග පරිණාමෝ ඒ භාවනාවන් කරන්නේ කොහොමද කියලා පෙන්වලා දුන්නා. නිවනට නැඹුරු කොට කොහොමද මේ භාවනාව වඩන්නේ කියලා. අන්න ඒ නිවනට නැඹුරු කොට ඒ භාවනාව වඩනකොට තමයි නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව නිකම්ම ඒක වැඩුවා කියලා නිවන් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. දස කසින භාවනත් ඒ විදිහටමයි. කෙනෙක් කියනවා නම් කසින වඩලා නිවන් දකින්න බෑ කියලා ඒක සම්පූර්ණ වැරදි ප්‍රකාශයක්. කෙනෙක් කියනවා නම් කසින වඩලා නිවන් දකින්න පුළුවන් කියලා ඒකත් වැරදි ප්‍රකාශයක්. ඇත්තටම කසින භාවනාව උපකාර කරගන්නට පුළුවන් නිවන් දකින්නට. ඒ කසින භාවනාවෙන් උපදවන සමාධිය උපකාර කරගන්නට පුළුවන්කම තියෙනවා නිවන් දකින්නට. ඒ නිසා තමයි කසින භාවනාව වැඩි යුතු වෙන්නේ. ඒ ටික පෙන්වන්නේ නිවන් දකින්නට උපකාරක දෙයක් හැටියට. ආනාපාන සතියෙන් නිවන් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ආනාපාන සති කොටසෙන් විතරක්. හැබැයි ඒක විදර්ශනාවට නැතිනම් නිවන් දකින්න පැත්තට උපකාර කරගන්නට පුළුවන්කම තියෙනවා. පාදක කරගන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ පාදක කරගන්න ක්‍රමවේදයක් එක්කම එකතු වුණාට පස්සේ මේ ටික ඔක්කොම සම්පූර්ණම අරගෙන නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ශාසනයේ කසින භාවනාවෙන් නිවන් දකින්නට බෑ කියනවා නම් මේ ශාසනය නිසා ඒවා නෑ කියනවා නම් ඒක වැරදි ප්‍රකාශනයක්. ඒ වගේම කෙනෙක් කියනවා නම් මේ කසින භාවනාව විතරක් නිවන් දකින්න පුළුවන් කියලා බාහිර ශාසනෙත් එහෙනම් නිවන් දකින්නට පුළුවන්කම තියෙන්නට ඕනේ. ඒ නිසා මේ දෙකම වැරදි කියලා කිව්වේ. හැබැයි නිවැරදිව කෙනෙක් දන්නවා නම් කසින භාවනාව වඩන්නේ මෙහෙමයි මේ වඩන කසින භාවනාවෙන් උපදව ගන්න සමාධිය පාදක කරගෙන නිවන් දකින්න තැනට යන්නේ මෙහෙමයි කියන එක කෙනෙක් දන්නවා නම් දකිනවා නම් අන්න ඒ කෙනාට පුළුවන්කම තියනවා කසින භාවනාව වඩලා නිවන් දකින්න. ඒ නිසා මේ දේවල් ප්‍රතික්ෂේප කළ යුතු දැන් නෙමෙයි. මෙහෙම ප්‍රතික්ෂේප කරනවා නම් ඒ කරන්නේ අපි බුද්ධ දේශනාව ප්‍රතික්ෂේප කිරීමක් නේ. ඒ නිසා නොඑක් පාපී දෘෂ්ටිගතන්ගේ අදහස් අරගෙන
අර තෙරුන් වහන්සේලාටත් නොඑක් නිന്ദා පහස ආදිය සිද්ධ කරලා විසුද්ධි මාර්ගයෙන් තමයි දස කසින කියලා දුන්නේ. ඒවා බමුණු භාවනාය කියලා මේ පහර ගහලා ඒ අකුසල අනුව ඔබ හැසිරෙන්නට එපා. මොකද පැහැදිලිවම ත්‍රිපිටකයේ දක්වලා තියෙනවා භාග්‍යතුන් වහන්සේගේම දේශනාවන් විදිහට මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ දේශනාවන් විදිහට මේ කසිනයන්ගේ තියෙන වැදගත්කම. ඒ වැදගත්කම තියලා තියෙන්නේ සමාධිය උපදව ගන්නට අවශ්‍ය දෙයක් නිසා. ඒ විදිහට සමාධිය උපදවනකොට අපිට ඒ සමාධිය නිවන දක්වාම අරගෙන යන්නට පුළුවන් ප්‍රඥාවෙන් භාවිත කරනකොට. ඒ නිසා මේ කොටසක් විතරක් අරගෙන නිවන නෑ කියලා ප්‍රතික්ෂේප කිරීම නෙමෙයි කරන්නට ඕනේ. මේ සියලු දේ අරගෙන අපි දියුණු කරන්නට උත්සාහවත් වෙන එකත් මාර්ගයේ ප්‍රතිපදාව පිළිබඳ මන අවබෝධයක් ලබා ගන්න එකක් තමයි අපි සිද්ධ කරන්නට අවශ්‍ය වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව ඒ මහා ශ්‍රාවකයන් වහන්සේ දේශනා කරනවා ඒව මේවම් පඨවි කසිනම් පඨවි කසින මේව හෝති. පඨවි කසිනේ අපි උදාහරණයක් හැටියට ගන්නවා නම් පඨවි කසිනේම වෙනවා. නත්තිතස්ස අඤ්ඤත්ස කසින සම්බෙහෙතෝ ඒසනයෝ සබ්බත්ත. එතකොට පඨවි කසිනේමයි පඨවි කසිනේහි බිඳීමක් ඇත්තේ නැහැ. යම් කෙනෙක් පඨවි කසිනේ වඩනවා නම් පඨවි කසිනේ කියලා කියන්නේ තද ගතිය, තද ස්වභාවය නැතිනම් පඨවි කසින මණ්ඩලයක් සකස් කරගන්නට පුළුවන්කම තියෙනවා. මේ කසින මණ්ඩලය අනුව හිත තබා ගැනීම. කසින මණ්ඩලයක හිත තබා ගැනීම කියන කාරණාවෙන් මොකද්ද වෙන්නේ කියන එක ගැන අපි බැලුවොත් අවධානයක් යොමු කළොත් ඇත්තට මේකෙන් වෙන්නේ එක දෙයක්. ඒ තමයි නොඑක් සංඥාවන්ට අපේ හිත යන්නේ නැහැ. නොඑක් නානත්ව සංඥාවන් මෙනෙහි කරන්නේ නැති නිසා කසින මණ්ඩලයේ පමණක් මෙනෙහි කිරීම නිසා අපේ හිත අර නොඑක් සංඥාවන්ගෙන් ගැලවිලා ගිහිල්ලා එකම කසින නිමිත්ත කියන එක තුල අපේ අදහස පිහිටා සිටිනවා. මේක සමතේ පැත්ත දියුණු වෙන ක්‍රමයක්. එතකොට අර කසින මණ්ඩලයේ දිහා බලාගෙන ඒ කසින මණ්ඩලයේම නිමිති හොඳට අපි අරගන්නකොට ඒ කසින මණ්ඩලයේ නිමිති අනුව අපිට පුළුවන්කම තියනවා මේකට කියන පරිකර්ම කරනවා කියලා. කසින පරිකර්ම කරනවා කියලා. එතකොට මේ කසින පරිකර්ම කිරීම තුළ කසින මණ්ඩලයේ දිහා බලාගෙන එයාට අර නිමිත්ත හොඳට හිතට කාවද්ද ගන්නට පුළුවන්. හිතට ඇතුල් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කසින නිමිත්ත හොඳට හිතට ඇතුල් වුණාට පස්සේ යම්සේ මෙහෙම තමන් S2කින් කසින මණ්ඩලයේ දකිනවා නම් ඒ කසින මණ්ඩලයේ S2කින් දකිනවා වගේම තමන්ට පුළුවන්කම තියෙනවා S වහගෙනත් ඒ කසින මණ්ඩලයේ ඒ විදිහටම දකින්නට. ඒකට කියනවා උද්භාග නිමිත්ත කියලා. නිමිත්ත උදුරලා ගත්තා. නිමිත්ත තමන්ගේ මනසින් හොඳට උදුරලා අර අංගපච්ඡංග සහිතව ගත්තා. ඒකේ වටකුරු බව අපි කසින මණ්ඩලයක් සාමාන්‍යයෙන් රවුම්ව හදාගන්නේ. එතකොට ඒකට අපිට සාම්ප්‍රදායික වෙනමම ක්‍රමයක් තියෙනවා ආචාර්ය මතයක් ආචාර්ය සම්ප්‍රදායක් කොහොමද කසින මණ්ඩලයක් සකස් කරගන්නේ කියලා. ඒ විදිහට කසින මණ්ඩලයක් අපි සකස් කරගත්තට පස්සේ ඒ කසින මණ්ඩලයේ දිහා බලාගෙන අපිට පුළුවන් භාවනා කරන්නට ඒ වටකුරු බව සහ ඒ හැඩය වර්ණ සටහන විදිහට අපි උදුරලා හිතට අරගත්තට පස්සේ හිතේ ඒ යෙදෙන ගතිය ඒකට අපි කියනවා හිතෙන් අරමුණු කරන්නට පුළුවන්කමට හිතේ නිමිත්ත උදුරා ගැනීම කියලා. එතකොට මේ හිතේ නිමිත්ත උදුරා ගැනීම කියන එකට අපි පාලියෙන් භාවිත කරන වචනය තමයි ඒ උපචාරය කියලා. එතකොට අපිට උද්භාග නිමිත්ත කියලා. උද්භාග නිමිත්ත උපදවගත්තට පස්සේ ඒ උද්භාග නිමිත්ත තමයි දැන් පුරුදු කරන්නේ. දිගටම කසින මණ්ඩලය පුරුදු කළ යුතු නැහැ. උද්භාග නිමිත්ත ඇති වුණාට පස්සේ උද්භාග නිමිත්ත ඉපදුණු කෙනාට පුළුවන් අර හිතේ උපන්නා වූ අරමුණ වඩන්නට. එකපාර කෙනෙකුට උද්භාග නිමිත්ත පහළ වෙන්නේ නැහැ. අර දිහා බලමින් නැවත ඇස් වසා ගනිමින් නැවත බලමින් අර අඩුපාඩු සකස් කර ගනිමින් නැවත නැවතත් තමන්ගේ මනස පැත්තෙන් නිමිත්ත සකස් කර ගැනීමයි සිද්ධ කරන්නේ උද්භාග නිමිත්ත සකස් කිරීමේදී. ඊට පස්සේ හිතෙන් උදුරාගත්ත ඒ සකස් කළ නිමිත්ත ඒ අනුව තමන්ට පටිභාග නිමිත්ත සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. පටිභාග නිමිත්ත කියලා කියන්නේ අර උද්භාග නිමිත්තට වඩා මනසින්ම දැන් මේ උද්භාග නිමිත්තේ ලක්ෂණය තමයි අර බාහිර රූපයත්
සමග එකට එකතු කරගත්ත කම. ඒ නිසා ඒ නිමිත්ත යම් මට්ටමකින් දුර්වර්ණයි, ඒ තරම්ම ප්‍රභාෂ්වර බවක් නැහැ. ප්‍රභාෂ්වර බවක් නැති නිසාම ඒ තරම්ම අපිට මේ නිමිත්තෙන් ගන්න පුළුවන් කමක් නැත්තේ අවශ්‍ය තැනට. නමුත් අපිට පුළුවන්කම තියෙනවා මේ ප්‍රභාෂ්වර නිමිත්තක් විදිහට මේකේ පටිභාග නිමිත්ත ඇති කරගන්නට. ඒක වඩන යෝගාවචර නැතිනම් වඩන භාවනාව කරන කෙනාගේ ස්වභාවය අනුව පටිභාග නිමිත්තයන් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. පටිභාග නිමිත්තේ තියෙන ලක්ෂණය තමයි අර උද්භාග නිමිත්ත පලාගෙන මතුවන්නා හා සමානව මතුවීම. එතකොට ඒ පටිභාග නිමිත්ත පහළ වෙනකොට පටිභාග නිමිත්ත ඇතිවීමේදී එයාට තවදුරටත් ඒක අර්පණා වශයෙන් දියුණු කරන්නට පුළුවන්, භාවනාවට ආසන්න මට්ටමකට පත් කර ගන්නට පුළුවන්කම තියෙනවා. සංක්ෂේප වශයෙන් මේ විදිහට අපි කසිනේ වැඩිම ගැන කතා කළාට ඒ පටිභාග නිමිත්ත ඇති කරගත්ත කෙනාට ඊට පස්සේ පුළුවන්කම තියෙනවා මේ නිමිත්ත පතුරවන්නට. ඒ නිමිත්ත පතුරවනවා කියන එකෙන් අදහස් කළේ උද්ධං උඩ දිශාවට ඒක පතුරවන්නට පුළුවන්කම තියෙනවා අසීමාන්තිකව. ඒ වගේම යට දිශාවට ඒ නිමිත්ත පතුරවන්නට පුළුවන්කම තියෙනවා. දෙපසට පතුරවන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒ තුල අතරක් නැතුව අතරක් නැති අද්වයන් ලෙස අපිට පුළුවන්කම තියෙනවා ඒක පතුරවන්නට. ඒ විදිහට අපිට තමන්ට මේ පටවි කසිනේ කියන එක මේ වෙන කිසිම සංඥාවක් එන්නේ නැති විදිහට කසිනේ කියන එකම කසින මණ්ඩලය තුල හිත පිහිටවලා තමන්ට පැතිරවීමේ හැකියාව තියෙනවා. අන්න එතකොට හිතේ ඒකාග්‍රතාවය තමයි ගොඩනැගිලා තියෙන්නේ. මේ කිසිම තැනක විදර්ශනාව සමග තාම සම්මිශ්‍ර වීමක් සිද්ධ වුණේ නැහැ. මේ කතා කරන්නේ සම්පූර්ණම සමතේ පැත්තට යොමු වුණ තැනක් ගැන. එතකොට මෙන්න මේ විදිහට තමන්ට ආරම්මණයන් ඉපදුනාට පස්සේ නැතිනම් සමාධිය ඉපදුනාට පස්සේ ඒ කෙනාට විදර්ශනා වශයෙන් හිතට බැස ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් ඔබ අද විදර්ශනා කරන්න ගියොත් ඔබට නිමිති සමුදායක් හම්බ වෙනවානේ. ගෙවල් ගැන විදර්ශනා කරන්නට ඕනේ. දරුවෝ ගැන විදර්ශනා කරන්නට ඕනේ. පේන දේවල් ගැන, ඇහෙන දේවල් ගැන, විඳින දේවල් ගැන විදර්ශනා කරන්නට ඕනේ. නමුත් ඇත්තටම දැන් අර මට්ටමේදී එහෙම විදර්ශනා කළ යුතු ඇත්තේ නැහැ. මොකද හිත ඒකාග්‍රගතයි. එයාට ගොඩාක් අරමුණු ඇවිල්ලා එක අරමුණක් විදර්ශනා කරලා ඔබ බලනකොට තව අරමුණු 100ක් 200ක් හිත වැහිලා ගිහිල්ලා මට්ටමක් ඇත්තේ නැහැ. එකම අරමුණයි තියෙන්නේ. ඒ නිසා නානත්ත් සංඥානං අමනසිකාරා පඨවි සංඥානං මනසිකාරා කියලා කියනවා. නොඑක් සංඥාවන්ගේ මෙනෙහි නොකිරීමෙන් එක්කෝම පඨවි සංඥාවේ මෙනෙහි කරමින් උපදවාගත්ත සමාධියක් තමයි ඒ තියෙන්නේ. දැන් අන්න ඒ නිමිත්ත ගැන තමයි යාට විදර්ශනා කරන්න තියෙන්නේ. මොකද එයාට ඇති හැටියට හම්බෙන එකම නිමිත්තනේ. ඒ නිමිත්ත එයාට දකින්න පුළුවන් යථාර්ථ වශයෙන්, අනිත්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්. මොකද මේ නිමිත්තේ සංඥාව තුළ එයා රැවටිලා ඉන්නේ. ඒ රැවටුණු බව දුරු කරගන්නට දැන් මේ සමාධිය උපදවගත්ත කෙනාට, ඒ මට්ටමේ පිහිටපු කෙනාට පුළුවන් විදර්ශනාවට ඒක ලක් කරන්නට, විදර්ශනාවට භාජනය කරන්නට. එතකොට විදර්ශනාවට භාජනය කරනකොට යාට පේනවා අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, සංස්කාර වශයෙන්, සංස්කාරයන්ගේ අනිත්‍ය වශයෙන් එයාට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට දකිනකොට තමයි එයාට ඒක මාර්ගෝත්පාදනයේ පිණිස පවතින ධර්මයක්, මාර්ගය පහළ කිරීම පිණිස හේතු වෙන දෙයක් බවට පත් වෙන්නේ. එහෙම නැති වුණොත්, ඒකේ මාර්ගය උපදවන්නේ නැති ධර්මයක් වුණොත් ඒක කිසිම වැඩකට නැති භාවනාවක් පමණක් වෙනවා. අන්න ඒ විදිහට අපේ හිත දියුණු කරනකොට තමයි කෙනාට පුළුවන්කම තියෙන්නේ කසින භාවනාවකින් නිවන් දකින්න තැනට යන්නට. ඒ නිසා තමයි ධම්මසංගණි ප්‍රකරණයෙහි ලෝකෝත්තර සිත් පිළිබඳව විස්තර කරනකොට, සෝවාන් සකෘදාගාමී ආදී සිත් පිළිබඳව විස්තර කරනකොට ඒ මාර්ගඵලාධිගමයන් උපදවන සිත් කසින පාදක කරගෙනත් පෙන්නනවා. පඨවි කසිනේ පාදක කරගෙන, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින ආදී මේ කසින පාදක කරගෙනත් ඒක පෙන්නනවා. ඒ කසින පාදක කරගෙන ඒක පෙන්නන්නේ ඒ කසින පාදක කරගෙන සමතේ උපදවලා, සමතේ උපදවාගෙන ඒ භාවනාවට ලක් වෙන නිසා, නැතිනම් ඒ විදර්ශනාවට පාත්‍ර වෙන නිසා තමයි ඒ කසිනය ඒ විදිහට වඩන්නට කියලා කසින නිස්සෘතව ලෝකෝත්තර මාර්ගයේ ඉපදවීම පවා පෙන්වන්නේ. ඒ විදිහට
කසින භාවනාවක් සිද්ධ කරනවා නම් මෙන්න මේ දස කසින වඩන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට කසිනය අපිට අපි කිව්ව උඩ දිසා ඒ වගේම යට දිසා ඒ වගේම සරස හාත්පස වඩන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අප්‍රමාණ ලෙස පතුරවන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රමාණ විරහිත ලෙස ඒ නිමිත්ත පතුරවන්නට සහ ලං කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒක මනසින් අර නිමිත්ත පතුරවනකොට ආදි මධ්‍ය ආදී ප්‍රමාණය ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට වර්ණ කසිනක් තියෙනවා, නීල පීත ආදී කසින තියෙනවා. ඒ වගේම ආකාශ කසින, විඥාන කසින කියලා දෙකකුත් තියෙනවා. ආකාශ කසින කියලා කියන්නේ ආකාශය අනුව තමාගේ හිත පිහිටුවා ගැනීම, පරිච්ඡේද අවකාශ ආදී වශයෙන් තියෙන අවකාශයේ කෙරෙහි හිත පිහිටුවා ගැනීම. ඊට පස්සේ විඥාන කියලා කියනවා අර ආකාශාදීෙහි පවත්නා විඥානන ලක්ෂණය අල්ලගෙන විඥාන කසිනේ පැවැත්වීම කියන කාරණය. එතකොට මෙන්න මේ විදිහට පුළුවන්කම තියෙනවා කසින භාවනා කරන්නට. යම් කිසි කෙනෙක් කසින භාවනාවන් සිද්ධ කරනවා නම් ඒ වඩන ඒ දියුණු කරන කසින භාවනාවත් එයාට නිවන දක්වාම අරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. ගොඩක් වෙලාවට කසින භාවනාවන් ගිහි කෙනෙකුට ප්‍රායෝගිකව වඩන්නට අපහසු වෙන නිසා අපි ගොඩක් වෙලාවට කසින භාවනාව පිළිබඳව කතා කරන්නේ නැහැ. හේතුව අර කාය විවේකයේ දැඩි ලෙස සපයා ගන්න කෙනෙකුට හැරුණකොට කසින භාවනාවන් විශේෂ ලෙස දියුණු කරන්නට ගිහි කෙනෙකුට ප්‍රායෝගිකව අපහසු වෙනවා. මොකද ඒ කසින නිමිත්ත ඒ තරම්ම සියුම්වයි උපදින්නේ. උපන්නා වූ සියුම් නිමිත්ත රැක ගැනීමත් ඒ හා සියුම් ලෙසම සිද්ධ කරගත යුතු වෙනවා. ඒකට කාය විවේකය අපිට අවශ්‍ය වෙනවා. කාය විවේකයේ සපයා ගන්නට සුදුසු පරිසර පද්ධතියක් අවශ්‍ය වෙනවා. ඒක ටිකක් සංකීර්ණ පරිසරයක අපහසුයි කසින භාවනාවකින් සමාධිය උපදව ගන්නට. නමුත් පුරුද්ද තියෙන සසරේ පුරුදු කරපු කෙනෙකුට නම් වහා උපදව ගන්නට පුළුවන්. ඒක තෙරුන් වහන්සේ නමක් පිඬුසිඟා වඩිනකොට රවුමට සකස් කරපු කමතක් ගෝයන් මඩීම සඳහා සූදානම් කර අලුතෙන් ගොම පිරිවැඩ කරලා තිබුණු කමතක් දැකලත් පටවි කසින සංඥාව උපදවගත් බව ධර්මයේහි සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ සමහර තෙරුන් වහන්සේ නමක් වතුර භාජනයේ දිහා බලලත් කසින සංඥා උපදවගත් ආකාරය අපිට පොඩි බණ කතාවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් අර සසරේ පුරුදු කරපු කෙනෙකුට නම් ඒ විදිහට වහවහ උපදව ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට පුළුවන්කම තියෙනවා කසින භාවනාවන් සිද්ධ කරන්නට. දස කසින වැඩි යුතුයි කියලා ඒ නිසා වැඩි යුතු ධර්මතා හැටියට දස කසින භාවනාවනුත් බුද්ධ දේශනාව තුළ දක්වනවා. හේතුව මේ විදිහට සමතේ වඩලා ඒක විදර්ශනාවට අර විදිහට භාජනය කරලා සමත මූලික විපස්සනාව වඩන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒකේනා අරිහත්ත්වයට දක්වාම අරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. ඉන්පසු එයටම අදාළව තවත් භාවනා දෙකක් පිළිබඳව විග්‍රහ කරනවා. ද්වේ භාවනා, ලෝකියාච භාවනා, ලෝකුත්තරාච භාවනා. භාවනා දෙකක් තියෙනවා. ලෞකික භාවනා සහ ලෝකෝත්තර භාවනා. ඒ විදිහට භාවනා කරනකොට කසින භාවනාදී මේ පෙන්වන්නෙම මෙවැනි මිත්‍යා මත ඇතිවෙන නිසාම තමයි මෙවැනි මිත්‍යා මත ඇති නොවීම පිණිස මේ විදිහට පෙන්වලා තියෙන්නේ. ලෞකික භාවනා සහ ලෝකෝත්තර භාවනා කියලා භාවනා කොටස් දෙකකට බෙදනවා. එතකොට තත් ලෝකියාති ආදීසු ලෝකෝ උච්චති ලුජ්ජන පලුජ්ජනට්ඨේන වට්ටං. එතකොට ලෝකේ කියලා කියනවා කැඩෙන බිඳෙන අර්ථයෙන්, ඒ වගේම මේ සසර ගමන කියන අර්ථයෙන් මේ කැඩෙන බිඳෙන පැවැත්මට කියනවා ලෝකයයි කියලා. තස්මින් පරියාපන්න භාවේන ලෝකෝ නියුත්තාති ලෝකයා. එතකොට ඒ කැඩෙන බිඳෙන ලෝකය පරියාපන්නව අණුව ගිහිල්ලා ඉන්න නිසා, නියුක්තව ඉන්න නිසා ඒකට කියනවා ලෝකයා කියලා කියනවා. ලෝකයානම් ධම්මානම් භාවනා ලෝකයා. ඊට පස්සේ ඒ ලෝකීය ධර්මයන් වඩනකොට ඒකට කියනවා ලෝකයා කියලා, ලෝකීය භාවනා කියලා. භාවනාති වෝහාර වශයෙන් උච්චති. එතකොට ලුජ්ජන පලුජ්ජනට්ඨේන ලෝක කියලා කියනවා. කැඩෙන බිඳෙන අර්ථය, කැඩෙන බිඳෙන පැවැත්මක් තියෙන නිසා ලෝක කියනවා. ලෝකයට අයිති කියන අර්ථයෙන් එතකොට
ලෞකිකයි කියලා කියනවා. ඒ ලෞකික ධර්මයන් වඩන නිසා ලෞකික ධර්මයන්ගෙන් දියුණුවට පත්වන නිසා ලෞකික භාවනා කියලා කියනවා. තේහිපන විසුං භාවනා නත්ති තේ ඒවහි ධම්මා භාවියමානා භාවනාති උච්චති. එතකොට එතනදී හිත දියුණු කරන කම වඩන කම තමයි භාවනාව කියලා කියන්නේ. උත්තින්නාති උත්තරා. උත්තින්න කියන්නේ ඊතර වූ කියන එක. එතකොට මේ ඒ ලෝකේ අපරියාපන්න භාවේන ලෝකොත්තව උත්තරාති ලෝකුත්තරා. ලෝකේ අපරියාපන්න භාව වශයෙන් ලෝකෙන් ඈතර වුණ කෙනාට කියනවා ලෝකුත්තරා කියලා. එතකොට ලෞකික සහ ලෝකෝත්තර කියන වචන දෙකටයි මේ විග්‍රහය දුන්නේ. භාවනාව ගත්තට පස්සේ භාවනාව කොටස් දෙකකින් තියෙනවා. ඒ තමයි ලෞකික භාවනාව සහ ලෝකෝත්තර භාවනාව විදිහට. ලෞකික භාවනාවේ තියෙන ලක්ෂණය තමයි ලෝකය අනුව යන දෙයක්. අපි කියවනේ ලොජ්ජන පලුජ්ජනට එන ලෝකෝ කියලා. එතකොට කැඩෙන බිඳෙන පැවැත්මක් තියෙන නිසා තමයි ලෝකය කියලා. ලෝකයට අයිති විදිහට අල්ලගෙන යන භාවනාවට කියනවා ලෞකික භාවනා කියලා. ලෝකයට අයිති ඒ භාවනාව ලෞකික භාවනාවක් බවට පත්වන්නේ ඒ ලෝකයේහි පැවැත්ම අනුවම මේ භාවනාවත් යන නිසා. අපි ගත්තාම සම 40 කමඨහන් වල සම 40 කමඨහන්ම වැටි පවතින්නේ මෙන්න මේ කියන ලෞකික භාවනාවන් විදිහට. ඒ ලෞකික භාවනාවන්ගෙදී අනිත්‍යානුදර්ශනය ආදී වෙන වෙනම එහෙම වැඩිමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇති දේ මත තමයි සිහිය පිහිටවන්නේ. දස කසින උදාහරණයක් හැටියට ගන්නකො. ඒ දස කසින වඩනකොට වඩන්නා ඉන්නවා, වැඩන ලබන නිමිත්තක් තියෙනවා. ඒ නිමිත්ත ඇත්ත කරගෙන තමයි මේ භාවනාව කරන්නේ. ඒ වෙලාවට විදර්ශනා කරන්න යන්නේ නැහැ මේ ඉන්න කෙනා නේද කියලා. මේ ඉන්න කෙනාටනේ පේන්නේ මෙතන ඇස රූප චක්කු විඥාන ආදී ධර්මයක්නේ තියෙන්නේ කියලා කසින මණ්ඩලයේ දිහා බලාගෙන ඒක විදර්ශනා කරන්නේ නැහැ. ඒ වෙලාවට වඩන්නේ සමතය. සමතේ වඩන වෙලාවට විදර්ශනා මානසිකාරයන් පවා හිතට ඇති වෙනවා නම් ඒකත් දුරු කළ යුතු යටපත් කළ යුතු දෙයක් හැටියට දකිනවා මිසක ඒක සමතේ අවශ්‍ය කෙනාට වැඩි යුතු ධර්මයක් හැටියට පෙන්වන්නේ නැහැ. ඒ නිසා ලෞකික භාවනාවක් තියෙනවා. ඒ ලෞකික භාවනාවේ ස්වභාවය තමයි ලෝකයේ පැවැත්ම නොඉක්මවා පැවැත්මත් එක්ක යනකම. සතර සතිපට්ඨාන ආදී ධර්මයන්ගේ අපිට දකින්නට පුළුවන්කම තියෙනවා මූලික අධීරයේදී ඒ ලක්ෂණය. ඒ නිසා ආනාපාන සතිය ගත්තාම ආනාපාන සතියේ මූලික දේත් ඒකම තමයි ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ හිත ඇති බවට තියෙන තැන ඉඳලා තමයි පටන් ගන්නෙ. දෙතිස් කුණප කොටාසයන් ඇති බවට හිත තියලා තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ ලෝක ධාතු විදිහට සතර මහා ධාතු විදිහට ඇති බවට හිත තියලා තමයි පටන් ගන්නෙ. ඉරියාපතේ කියන එක ඇති බවට හිත තියෙද්දි තමයි පටන් ගන්නෙ. හැබැයි ඒ විදිහට ලෞකිකව පටන් ගන්නේ භාවනාව ලෝකෝත්තර මට්ටමින් තමයි අවසාන වෙන්නේ. යන්නේ ඒකයි මේ ශාසනයේ තියෙන විශේෂත්වය. නමුත් මේක පිළිබඳව තේරුම් නොගත්තොත් කෙනෙක් ලෞකික දේ අදාළ නැහැ මේ ශාසනයට කියලා මේකට පහර පිට පහර ගහන්නට උත්සාහවත් වෙනවා. ඒ කියන්නේ ශාසනයේ ਬਾගෙට තේරුම් ගන්නට හදන කෙනෙක්. ඒ කියන්නේ ඒ ලෞකික පැත්ත දන්නෙත් නැහැ, ලෝකෝත්තර පැත්ත දන්නෙත් නැහැ. ඒ නිසා ලෞකික සහ ලෝකෝත්තර කියන මේ දෙපැත්තම මිශ්‍ර කරගෙන එහෙම මතවාද ඇති වෙන බව අපිට අද දවසේදී පේනවා. ඒ නිසා තමයි කසින භාවනා බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ හදපු අය කියලා ඒවලටත් පහර ගසන්නේ. ඒ වගේම තමයි ආනාපාන සතියේට මේ ආනපාන කියලා කියන්නේ මේ අස්පස් කිරීමක් කියලා එකට අර්ථ දීලා අස්පස් කිරීම කියන තැනින් අරගෙන ඒක ප්‍රතික්ෂේප කරන්නට උත්සාහවත් වෙන්නේ. ඔවුන් දන්නේ නැහැ ලෞකික සහ ලෝකෝත්තර බෙහෙදය. ලෞකික භාවනාව චිත්ත සමතේ පිණිස පවතින දේ, ඒ වගේම ලෝකෝත්තර භාවනාව යථාර්ථ අවබෝධයේ පිණිස පවතින දේ කියලා දන්නේ නැහැ. ලෞකික භාවනාවකදී හැම වෙලාවකදීම සිද්ධ වෙන දේ තමයි රැස්කිරීමක් තියෙනකම. සමත නිමිත්ත ආදී ආසේවනයේ තුල ඒක කරන්නා ඉන්නවා, වඩනු ලබන්නා ඉන්නවා, රැස් කරන දේ තියෙන නිසා ඒ තුල රැස්කිරීම නැතිනම් ආචේගාමී බවක් තියෙනවා. ආචේගාමී බව තියෙන නිසා තමයි රූපාවචරස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා ආදී ලෙස විග්‍රහ කරන්නේ. රූපාවචර කර්මය කළ බැවින් රැස් කළ බැවින්. ඒ වගේම අරූපාවචර කර්මය කළ බැවින් රැස් කළ බැවින්. මේ විදිහට කර්මය කිරීමක් සහ කර්මය රැස් කිරීමක් කියන මේ දෙපැත්තම කතා කරන්නේ ඒ හේතුව නිසා. එතකොට කර්මය කරන බව තියෙනවා, කර්මය රැස් කරන බව තියෙනවා.
එතකොට ලෝකෝත්තරස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා කියන්නේ නැහැ. ලෝකෝත්තර කර්මය කරනවා සහ රැස් කරනවා කියන්නේ නැහැ. ලෝකෝත්තර භාවනාවේ ලක්ෂණය තමයි ලෝකුත්තරස්ස කම්මස්ස කතත්තා භාවිතත්තා කියලා කියන්නේ. ලෝකෝත්තර කර්මය කරනවා සහ ලෝකෝත්තර කර්මය වඩනවා. එතකොට ලෝකෝත්තර කර්මයේහි රැස් කිරීමක් නැහැ. එතන සත්වපුද්ගල ප්‍රඥප්තියෙහි රැස් කිරීමක් වන්නේ නැති ලක්ෂණය. එනිසා අපි මේ ලෞකික ලෝකෝත්තර ભેදයේ භාවනාවේ අපිට දක්නට ලැබෙන ලෞකික ලෝකෝත්තර ભેදය හොඳින් හඳුනගෙන තියෙන්නට ඕනේ. එහෙම නැති වුණොත් තමයි අර විදිහේ මිත්‍යාමත් ඇති වෙන්නේ. අස්පස් කරනවා කියන එක ගැන අපි කිව්වොත් ආනාපාන සතියේට ආශ්වාස ප්‍රශ්වාසයන්ට හිතන්නකෝ අපිට අස්පස් කරන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා තියාගෙන අපි නිවන් දකින්නට උත්සාහවත් වෙනවා නම් ඒක නිවන් දකින්නට පුළුවන් දෙයක් වෙන්නේ නැහැ. ඒකයි කිව්වේ සමතයත් අවබෝධයක් නැහැ. විපස්සනාව පැත්තත් අවබෝධයක් නැහැ කියලා. නැතිනම් ලෞකික භාවනාව දන්නෙත් නැහැ. ලෝකෝත්තර භාවනාව දන්නෙත් නැහැ. ලෞකික භාවනාව එකක්, ලෝකෝත්තර භාවනාව තව එකක්. ලෝකෝත්තර භාවනාවෙන් තමයි මාර්ගඵල අධිගම ලැබෙන්නේ. ලෞකික භාවනාවෙන් තමයි චිත්ත සමාධිය උපදවන්නේ. ලෞකික භාවනාව පවතින්නේ චිත්ත සමාධිය ඉපදවීම සඳහා, ලෝකෝත්තර භාවනාව පවතින්නේ යථාර්ථ අවබෝධය සඳහා. මේ දෙකම එකතු වුණාම තමයි ධ්‍යාන සහිතව ඒ කෙනා නිවන් දකිනවා කියලා කියන්නේ. එතකොට අපිට පැහැදිලිව පේනවා ලෞකික භාවනාවේ ලක්ෂණය හැටියට ලෝකය අනුව යනකම. එතකොට ලෝකෝත්තර භාවනාවේ ලක්ෂණය අනුව යනකොට ලෞකිකත්වයේ ඉක්මවා යන ලෝකෝත්තර දර්ශනයක තියෙන ආර්ය සම්මා දිට්ඨිය පෙන්වා දෙනකම. ඒ ආර්ය සම්මා දිට්ඨියේ ලක්ෂණය තමයි වඩන්නෙක් හෝ වඩනු ලබන දෙයක් කියන දේ පෙන්වන්නේ නැහැ. ඒ දෙයක් හමු නොවන තැනකට තමන්ගේ මානසිකාරය ගන්නකොට, දෙයක් හමු නොවන තැනකට තමන්ගේ අවබෝධය ඇති කරනකොට, හේතුඵල ධමක පැවැත්මක් හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කියන තැනකින් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන තැන තමන්ට ගෙනල්ලා දෙනවා නම් අන්න එතන ලෝකෝත්තර ධර්මයක අවබෝධයක්. ඒක වැඩෙන දෙයක්. ඒක රැස් කරලා තියෙන තවත් එක දෙයක් නෙමෙයි. එතකොට ඒතන නුවණ පැවැත්ම විතරයි සිද්ධ වෙන්නේ. රැස් කරගන්නට කියලා රැස් කරගනු ලබන කෙනෙක් හෝ රැස් කරගන්නට දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ රැස් කරගන්නට කෙනෙක් හෝ දෙයක් හම්බ වෙන්නේ නැතුව හේතුඵල ධමයක් පමණක් ඇසුරු කරන තැනකදී ඒ ප්‍රඥා ප්‍රජානනය නිසා, ඒ නුවණ නිසා ඒකට කියනවා ලෝකෝත්තර භාවනා කියලා. එතකොට භාවනාව කොටස් දෙකකට බෙදෙනවා අපි කතා කරන එක, ලෞකික භාවනා සහ ලෝකෝත්තර භාවනා කියලා. ඒ නිසා ලෞකික භාවනාව සහ ලෝකෝත්තර භාවනාව කියන එක එතන යුගනද්දව දෙක එකට පවතිනවා. කෙනෙක් සමත පූර්වාංගම වඩනවා. සමත පූර්වාංගම වඩනකොට ප්‍රථම ධානයේ උපදවලා ඊට පස්සේ විදර්ශනා නිස්සිත පැත්තට නැඹුරු වෙනවා. තව කෙනෙක් ඉන්නවා විදර්ශනා පූර්වාංගම වඩනවා. විදර්ශනා පූර්වාංගම වඩනකොට විදර්ශනාව පෙරටු කරගන්නවා. හැබැයි මාර්ග ඵලයකට පත්වනකොට, මාර්ගයේ උපදවනකොට ආදී ඔහුට සමත නිස්සිතවම තමයි විපස්සනාව උපදින්නේ. ඒ නිසා තමයි සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියලා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. මහණෙනි, හිත සමාහිත කෙනා, සිත එකග වූ කෙනා තමයි ඇත්ත ඇති හැටියට දකින්නේ කියලා. එතකොට මෙන්න මේ විදිහට අපිට යථාර්ථ අවබෝධයේ පිණිස පවතින ධර්ම කාරණා ටික අපි අරගෙන බලනකොට අපිට පේනවා අපේ ජීවිතේ අපි දෙපැත්තකින් භාවනා කරනවා කියලා. එකක් තමයි සමතය, එකක් තමයි විපස්සනාව. විපස්සනාව වඩනකොට ඒක සමතේ බවට පත් කරගන්නට එපා. සමතේ වඩනකොට ඒක විපස්සනාව බවට පත් කරගන්නට එපා. මම ඔකට උදාහරණයක් හැටියට කියන්නේ අපිට අවශ්‍ය වී අස්වැන්න නම් වී අස්වැන්න අවශ්‍ය වෙලා අපි ගොයම් පැල කරලා නැතිනම් වී වපුරලා තියෙනකොට වී පැලවේගෙන එනකොට නියරේ පැලවෙනවා නම් වට්ටක්ක වගේ දෙයක් ඒක කුඹුරත් වහගෙන උඩින් හැදෙනවා නම් අපි ඒකට කියනවා පලිබෝධයක් කියලා. මොකද අපිට අවශ්‍ය වී අස්වැන්න. හැබැයි වට්ටක්ක නරක නැතිවන්න පුළුවන්. හැබැයි දැන් අපිට අවශ්‍ය වී අස්වැන්න. වී අස්වැන්න අවශ්‍ය කෙනාට වට්ටක්ක කියන එක පලිබෝධයක්. වට්ටක්ක ඕන කෙනාට අනිත් දේවල් පලිබෝධයක් වන්නට පුළුවන්. ඒ නිසා අපි අවස්ථාව දැනගෙන භාවනා කළ යුතුයි. සමහර කෙනෙක් මෛත්‍රී භාවනාව වඩනකොටත් මම ආයනය කරනවා කියලා ඒක ගැනත් යම් විදිහකින් විදර්ශනා කරන්නට හදනවා. දැන් මම නිදුක් වෙම්වා කියනකොට මම ඉන්නවනේ. අනිත් අය නිදුක් වෙත්වා කියනකොට මේ බාහිර පුද්ගලයෝ ඉන්නවනේ. මේ මම සහ අනිත් අය ගැනනේ මෙතනදී කතා කරන්නේ. මෙන්න මේ විදිහට මේ
ඒතන පවා අනවශ්‍ය විදිහට විතර්කයන් ඇති කරගන්නට හිත නැඹුරු වෙනවා. චපලයිනේ හිත. නොඑක් අරමුණු වල අපි අකීකරුකම නිසාම හිත ඒ විදිහට කල්පනා කරනවා. හැබැයි ඔබ ධර්මානුකූලව ඒ වෙලාවට හිතට පෙන්වා දිය යුතු වෙනවා. මොකද්ද පෙන්වා දිය යුතු වෙන්නේ? ඔබ ඒ වෙලාවට ඇත්තටම හිත පවත්වා ගත යුතු ආකාරය පිළිබඳව ඔබ කියලා දිය යුතු වෙනවා. මේ මෛත්‍රී භාවනාව පවත්වන්නේ සමාධිය උපදව ගන්නට අවශ්‍ය නිසා පමණයි. සමාධිය උපදව ගන්නට අවශ්‍ය නිසා පමණයි කියන්නේ මේකේ නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. හැබැයි නිවන් දකින්නට පුළුවන් කමක් නැති මේ භාවනාව સિદ્ધ කරන්නේ සමාධිය සඳහා උදෙක්ම. සමාධිය සඳහා ඒ භාවනාව સિદ્ધ කරනකොට ඒකෙන් විදර්ශනා නිස්ෘත ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ නැහැ. විදර්ශනා නිස්ෘත ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ අර විදිහට අනිත්‍යානු දර්ශනය, දුක්ඛානු දර්ශනය, අනාත්තානු දර්ශනය ආදී තුලින් මිසක මෙතනින් නෙමෙයි කියන එක පිළිබඳව අපිට තේරුම් ගත යුතු වෙනවා. ඒ විදිහට අපි තේරුම් ගන්නකොට අන්න අපිට ලෞකික භාවනා සහ ලෝකෝත්තර භාවනා කියන වචනේ පිළිබඳව අපිට බෙදීමක් තියෙනවා. එතකොට අපි දන්නවා ලෞකික භාවනාව යන්නේ කොතෙන්ටද? ලෝකෝත්තර භාවනාව යන්නේ කොතනටද? ලෞකික භාවනාව උපනිශ්‍රේ කරගෙන ලෝකෝත්තර භාවනාව උපදවන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳව අපි දන්නවා, අපි දකිනවා. එතකොට එතන අනවශ්‍ය ප්‍රශ්න ගැටලු ප්‍රතිපදාව සම්බන්ධයෙන් අපි ඇති කරගන්නේ නැහැ. තිස්සෝ භාවනාව තුන් ආකාරයකින් දක්වන්නට පුළුවන්කම තියෙනවා. රූපාවචර කුසලානං ධම්මානං භාවනා, අරූපාවචර කුසලානං ධම්මානං භාවනා, අපරියාපන්න කුසලානං ධම්මානං භාවනා. එතකොට භාවනාව තුන් ආකාරයකින් දක්වනවා. රූපාවචර, අරූපාවචර සහ අපරියාපන්න ආදී ලෙස භාවනාව තුන් ආකාරයකට දක්වනවා. මේකෙදී අට කතාව තුළ බොහොම ලස්සන විග්‍රහයක් එනවා. රූපාවචර කුසලයේ කියලා කිව්වනේ. දැන් රූපාවචර කුසල කියලා කිව්වා, අරූපාවචර කුසල කියලා කිව්වා. ඒ වගේම අපරියාපන්න කුසල කියලා කිව්වා. කුසල කියන වචනය නිර්වචනය කරලා තියෙන ආකාරය බොහොම ලස්සනයි සහ අපි දැනගත යුතු ආකාරයක් මේ නිර්වචනය කරලා තියෙන ආකාරය. කුසල සද්දෝ පනිත්ත ආරෝග්‍ය අනවජ්‍ය චේක සුඛ විපාකේසු දිස්සති. කුසල කියන සද්දය තනි අර්ථයක් නෙමෙයි. පිනක් ගැන කතා කරනවම නෙමෙයි. කුසල ධර්මයක් ගැන කතා කරනවම නෙමෙයි. සමහර තැනක කුසල කියන සද්දේ යෙදিলা තියෙන්නේ ආරෝග්‍යාර්ථේහි, නිරෝගී කියන අර්ථයේ. සමහර තැනක යෙදিলা තියෙන්නේ අනවජ්‍යාර්ථේහි, අනවද්ද වැරදි රහිත අර්ථේහි. සමහර තැනක කුසල කියන වචනේ යෙදিলা තියෙන්නේ චේකාර්ථේහි. කරණීය මත්ත කුසලේනාදී තැන්වල මේ චේකාර්ථය තමයි දකින්නට පුළුවන්කම තියෙන්නේ. සමහර තැනක කුසල කියන શબ્දයේ යෙදিলা තියෙන්නේ සුඛ විපාකේසු, සැපසහගත විපාක ධර්මයන්ගේ තමයි කුසල කියන શબ્දේ දකින්නට පුළුවන්කම තියෙන්නේ. කච්චිනකෝ බොහෝතා කුසලං කච්චි බොහෝතා අනාමයන්ති ආදීසු ආරෝග්‍යේ. යම් කිසි වෙලාවකින් යම් දෙදෙනෙක් හමු වුණාට පස්සේ බමුණන් ආදී හෝ බ්‍රාහ්මණයන් ආදී හරි බුදුරජාණන් වහන්සේ ළඟට ආපු වෙලාවක හරි කච්චිනු බොහෝතෝ කුසලං කච්චිනු බොහෝතෝ අනාමයන්ති. එතකොට කොහොමද ඔබ හොඳින්ද කියලා අහනකොට ඒකෙදි කච්චිනු බොහෝතෝ කුසලං හොඳින්ද කියලා අහනවා, ආරෝග්‍යෙන්ද කියලා අහනවා. එතකොට එතන යෙදিলা තියෙන කුසල කියන શબ્දය ආරෝග්‍ය අර්ථයෙන්. ඒ වගේම කතමෝ පන බන්තේ කාය සමාචාරෝ කුසලෝ යෝකෝ මහරජ කාය සමාචාරෝ අනවජ්ජෝති. එතකොට ස්වාමීනි කුසලයේ කුමක්ද කියලා අහලා කාය සමාචාරයේ කයෙහි ඇසි හැසිරීම කුසලයේ වෙන්නේ කොහොමද කියලා අහලා මේ යෝකෝ මහරජ කාය සමාචාරෝ අනවජ්ජෝති. මහරජ යම් කායික සමාචාරයක් කයෙහි හැසිරීමක් තියෙනවා නම් අනවද්‍ය වුණ. අනවද්‍ය කියලා කියන්නේ වැරදි රහිත කියන එක. එතකොට ඒතන කුසල શબ્දය අනවද්‍යාර්ථයෙන් තමයි කාය සමාචාර කුසල කියන එකේ යෙදිලා තියෙන්නේ. පුනිච්ච පරම් බන්තේ ඒතදානුත්තරියං යතාච්ච භගවා ධම්මං දේසේති කුසලේසු ධම්මේසු එවමාදීසු අනවජ්ජේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදිහට කුසලේසු ධම්මේසු කුසලාදී ධර්මයන් ගැන ධර්ම දේශනා කළා කියනොත් මේ තැන්වල අනවජ්‍යාර්ථයේ තමයි යෙදලා තියෙන්නේ. තංකින් මඤ්ඤසි රාජකුමාර කුසලෝ ත්වං රතස්ස අංගපච්ඡාංගානන්ති. මහරජ මේ රාජකුමාරය ඔබ මේ
කරත්තේ තියෙන අංගපසංග ගැන හොඳට දන්නවාද? ඒකේ දක්ෂද කියලා අහනකොට එතන ඉදලා තියෙන කුසල කියන එක දක්ෂ අර්ථයෙහි. කුසලා නච්ච ගීතස්ස සික්ඛිතා චාතුරිත්‍යෝ. මෙතනදී මේ නච්ච ගීතේහි කුසලා නැටුම් ගැයුම් ආදීෙහි දක්ෂයි කියලා කියන එතන මේ කුසල අර්ථයේ තමයි යෙදිලා තියෙන්නේ. කුසලානං ධම්මානං සමාදාන හේතු ඒවමිදම් පුඤ්ඤං පවඩ්ඩති इति. කුසල ධර්ම සමාදානයේ නිසා මෙන්න මේ විදිහට පින් වැඩෙනවා කියලා කියන තැන සහ කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා සුඛ විපාකෝ ආදීසු සුඛ විපාකෝ. එතකොට මේ වගේ තැන්වල යෙදෙනවා සැප විපාක කියන අර්ථයෙන්. එතකොට මෙන්න මේ විදිහට කුසල શબ્දයේ යෙදෙනකොට වචන අර්ථ ගොඩක යෙදිලා තියෙනවා. අර්ථ ගොඩක යෙදෙන මේ වචනයේ කුච්චිතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්වංසෙන්ති තී කුසල. කුසලයේ කියලා කියනවා පාපක උන පහත් ධර්මයන් අකුසල ධර්මයන් චලයන්ති සලයන්ති විද්වංසෙන්ති තී කුසලං. චලනය කරලා සොලවල දාලා කම්පාවට ලක් කරන නිසා කුසල් කියලා තියෙනවා. කුච්චිතේනවා ආකාරේන සයන්ති පවත්තන්ති තී කුසා. කුච්චිතේන පහත් ආකාරයෙන් පවත්වන නිසා හොවින නිසා තියෙන නිසා පහත් ආකාරයෙන් පැවැත්ම නිසා කියනවා කුසා කියලා. තේ අකුසල සංඛාතේ කුසේ ඒ අකුසල සංඛ්‍යාත උන කුස ධර්මයන් ලූණන්ති චින්දන්ති තී කුසල. ලූණන්ති කියලා කියනවා මේ කපලා දානවා. චින්දන්ති කියලා කියනවා සිඳලා දානවා කියන එකට. එතකොට කපා සිඳ දමනවා කියන නිසා කුසල කියලා කියනවා. කුචිතානං සානතෝ තනුකරණතෝ කුසං ඥානං. එතකොට කුචිතානං වා සානතෝ කුච්චිත උන කුච්චිත කියන්නේ නින්දිතාර්ථයේහි. එතකොට ඒ නින්දිත වන දේ එතකොට සානතෝ තනුකරණතෝ. එතකොට යම් විදිහකින් පුළුවන්කම තියෙනවා තුනී බවට පත් කරලා දාන්නට නුවණක් පවත්නවා. තේන කුසේන ලාතබ්බා ඒ කුස නැමැති නුවණින් ලාතබ්බා කියලා කියනවා ගහේ තබ්බා පවත්තේ තබ්බාති කුසලා. ඒ කුස නැමැති නුවණින් නසල දාන නිසා එතකොට ඉවත් කරන නිසා කුසලා කියලා කියනවා. ඒ කුස නැමැති ඥාණය පවත්වන නිසා දියුණු කරන නිසාත් ගන්න නිසාත් අර අකුසලයන් ලාණය කරන නිසාත් කුසලය කියලා කියනවා. යතවා කුසා උභය භාගගතං හත්තප්පදේශං ලෝණන්ති එවමිදං uppන්න භාවේන උභය භාගගතං සංකිලේශපක්ඛං ලෝණන්ති. යම් විදිහකින් මේ කුසගහ කියනකොට මෙහෙම දෙයක්ත් තියෙනවා. අද අපේ ලංකාවේ කුසතන කියලා පෙන්නනවානේ. හැබැයි මේ ලංකාවේ කියන කුසතන මේක ඇත්තටම කුසතන කියලා අර බුදුරජාණන් වහන්සේගේ සොත්තිය බමුණාගේ කතාවේදී එන කුසතන නෙමෙයි. ඉන්දියාවේදී කුසතන කියලා මෙට්ට ආදියට භාවිත කරන සහ ඉඳ ගැනීමට භාවිත කරන ඒ වගේම පූජ්‍ය වන දෙවියන් සඳහා ආදී පූජා පවත්වන කුසතන තියෙනවා. ඒ කුසතන ඔය අපේ වගේ දැඩි ඔය ලොකු පළල කුස එකක් නෙමෙයි. ඒක අර පන් වගේ වෙනමම හැදෙන ගස් වර්ගයක්. ඒ කුසතන එක තමයි කුසතන කියලා කියන්නේ. ලංකාවේ කුසතන කියන එක වරදවා ගත්ත කුසතන එකක්. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේට සොත්තිය බමුණ දුන්නේ මෙන්න මේ කුසතන එකයි කියලා සමහර ඇත්තෝ ඒකත් වරදවා ගන්නවා. නමුත් කෙසේ වෙතත් මේ කුසතනයේ ස්වභාවය තමයි අතින් ඇද්දොත් එහෙම දෙපැත්තට අත කැපිලා යන එක. එතකොට මේ විදිහට කුසතනයෙන් දෙපැත්තෙන් අත කැපෙනවා. මෙන්න මේ විදිහට උපන් හිතේ හටගත්ත දෙපැත්තටම යන. ඒ කියන්නේ උභය භාගගත කියලා කියනවා. සතර අපායට යන්නත් තියෙන, සුගතිය පැත්තට යන්නත් තියෙන යම්කිසි කෙලෙස් ධර්මයන් තියෙනවා නම් සංකිලේශ පක්ෂයේ කපා දාන නිසාත් තස්මා කුසාවිය ලෝණන්ති කුසලා. ඒ නිසා කුසලයේ කියලා කියනවා. එතකොට පින්නතුනි බලන්නකො මේ කුසල කියන සද්දය මොනතරම් අර්ථයක මොනතරම් විවිධ නානා අර්ථයක් කියන පදයක්ද. ඒ වගේම කුසලයේ කියන එක නිර්වචනය කළ හැකි ක්‍රමවේද කීයක් නම් තියනවාද. මෙන්න මේ ආදිය දන්නාකම
මේ කුසලයේ පිළිබඳව තේරුම් ගැනීමේදී ඊටාම වැදගත් වෙනවා. හරි විසිතුරු, හරි ලස්සන දැනගන්නට අවශ්‍ය අර්ථයක් තමයි. එතකොට මේ විදිහේ අර්ථයක් දැනගත්තට පස්සේ පිනයි කුසලයයි දෙකක් නේද? පිනයි කුසලයයි කියන්නේ එකක් නෙමෙයි නේද? විවිධ තර්ක අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දන්නවා පින කියලා කිව්වත් කුසලයේ කිව්වත් අකුසල පක්ෂයේ දුරු කරන නිසා තමයි කුසලයේ ඒ අර්ථයෙන් මේ සියලුම ධර්මය කුසල් කියලා අපි දන්නවා. ඒ වගේම සංකිලේශ භාගීය ධර්මිය දුරු කරන අර්ථයෙන් කුසල් කියලා කියන තැනකදී අපි දන්නවා දිව්‍ය ලෝකේ යන එයම ආදියටත් තියෙනවා නම් ඒ සංකිලේශ භාගී ධර්මයන්ට වැටෙන්නේ නැති කෙලසෙන්නට හිත ධර්මයන්ට වැටෙන්නේ නැති තැනකටපත් වෙනකොට ලෝකෝත්තර කුසල ශබ්දයේ දෙන්නේ කියලා අපි දන්නවා. එතකොට අන්න ඒ විදිහට ඒ තැන අපි දැනගන්නකොට අපිට ඒකට අපි ධර්මාර්ථයේ යෙදෙන පටිසම්භිදාවන්ගෙන් යුක්තයි කියලා කියනවා. අන්නේ පටිසම්භිදාවන් කියලා කියන්නේ වචනයක් අරගෙන ඒකට මේ එක එක අර්ථකථන දෙන ක්‍රමවේදයක් නෙමෙයි. ඒ වචනයක් අරගෙන ඒ වචනයට නොඑක් විකෘති රූප විකෘති අර්ථකථන කයදේට ආසා නොකර ඉඳීම කේසා කියලා කියනවා කියලා කෙස් කියන එකට එහෙම අර්ථකථන දෙන එක නෙමෙයි නිරුක්ති පිළිබඳව දන්නවා කියලා කියන්නේ. මෙන්න මේ විදිහට වචනයේහි නිරුක්තියක් තියෙනවා. වචනය අර්ථ ගන්නවන ක්‍රමයක් තියෙනවා. මේ අර්ථ ගන්නවන ක්‍රමේ දැනගන්න ආකාරයේ ඊටාම වැදගත් වෙනවා ධර්මයේ තේරුම් ගන්නකොට. එතකොට ඒ ටික සිද්ධ කළේ මේ අමතර විග්‍රහයක් ලෙස pāli භාෂාව සහ වචනයක තේරුම මොන පැති වලින් දෙන්නට පුළුවන්ද? ඒ වචනය ත්‍රිපිටකයේ භාවිත වෙනකොට මොන අර්ථයන්ගෙන් භාවිත වෙනවද? මෙන්න මේ කියන කාරණා ටික පෙන්වා දීමට අවශ්‍ය නිසා තමයි ඒ කරුණු ටික ඒ විදිහට අපි සඳහන් කළේ. එතකොට තිස්සෝ භාවනා තුනක් තියෙනවා කියලා කිව්වා. මොකද්ද? රූපාවචර භාවනා, කුසල ධර්මයන්ගේ වැඩිම. ඒ වගේම අරූපාවචර සහ අපරියාපන්න කුසලයන්ගේ වැඩිම කියන එක. රූපාවචර කුසලානං ධම්මානං භාවනා අතිහීනා අතිමජ්ජිමා අතිපනීතා. රූපාවචර ධර්මයන්ගේ වැඩිමේදී හීන වූ භාවනාවක් තියෙනවා, පනීත වූ භාවනාවක් තියෙනවා. ඒ වගේම මජ්ජිම වූ භාවනාවක් තියෙනවා. ඒ රූපාවචර භාවනාවේදී අපි භාවනා කරනවා කියලා කියන්නේ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ආදී ධ්‍යාන ධර්ම තමයි භාවනා රූපාවචර භාවනා කියන මේ වචනයෙන් ගන්නෙ. රූපාවචර කුසලයේ කියලා කියන්නේ ඒ කුසල ප්‍රථම ධ්‍යාන කුසලයට, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කුසලයට. මේ විදිහට ඒ කුසලය භාවනාව බවට පත් වෙනකොට ඒ කුසලය නිවන් දකින්නට හේතු වන දෙයක් නෙමෙයි. නමුත් ඒකත් වැඩි යුතු තුන් භාවනාවක් තමයි. රූපාවචර පැත්තට කියන අපි අර ලෞකික භාවනා කියලා කිව්වේ අන්න ඒ කාරණාව තමයි. එතකොට ඒ භාවනාව හීනව තියෙනවා, මජ්ජිමව තියෙනවා, පණීතව තියෙනවා. හීනව තියෙනවා කියලා කියන්නේ අපි වඩනකොට අපි අර පටවි කසිනේ අරගෙන නිමිත්ත ගැන කතා කළානේ. ඒ නිමිත්ත අපිට දියුණු කරනකොට නිමිත්ත පැතිරවීම අඩු වශයෙන් පතුරවනකොට නිමිත්තේ පැතිරවීම ස්වල්පයක් වෙනකොට ඒකට කියනවා හීන භාවනාව කියලා. නැතිනම් ඒ නිමිත්තේ පහළ වීම ඊටාම ස්වල්ප මාත්‍රිකවයි පුළුවන් වෙන්නේ. එතකොට ඒක හීන පැත්තට තමයි කියන්නේ. ඒ වගේම මධ්‍යම ප්‍රමාණයෙන් පැතිරවීම සමාධිසිත පැවැත්ම පුළුවන් නම් ඒකට කියනවා මජ්ක්‍ධිම භාවනා කියලා. ඒ වගේම පනීත කියලා කියනවා. ඒක Tamanට අප්‍රමාණ ලෙස පතුරවන්නට පුළුවන් නම් ඒක පනීත පැත්තෙන් හඳුන්වනවා. මෙන්න මේ විදිහට එයාට හීන, මජ්ක්‍ධිම සහ පනීත කියන මෙන්න මේ ආකාරයන්ගෙන් පුළුවන්කම තියෙනවා ඒ භාවනාව දියුණු කරන්නට. එතකොට රූපාවචර කුසලයේහි හීනව තියෙනවා, මධ්‍යමව තියෙනවා, ඒ වගේම ප්‍රණීතව තියෙනවා. මෙන්න මේ ආකාර තුනටම රූපාවචර කුසලයේ වඩන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අරූපාවචර කුසලානං ධම්මානං භාවනා අතිහීනා අතිමජ්ජිමා අතිපනීතා. අරූපාවචර ධර්මයන්ගේ හීන භාවය තියෙනවා, ඒ වගේම මජ්ජිම භාවයක් තියෙනවා, ඒ වගේම පනීත භාවයක් තියෙනවා. අරූපාවචර ධර්මයන්ගේ හීන භාවය, මජ්ජිම භාවය සහ පනීත භාවය කියලා කියනකොට අරූපාවචර භාවනාව හැටියට දකින්නේ ආකාසානං ඡායතනය, ඒ වගේම විඥානං ඡායතනය, ආකින්චඤ්ඤායතනය සහ නේව සංඥා නාසඤ්ඤායතනයයි කියන මෙන්න මේ ආයතන හතර. මේ ආයතන හතර අරූපාවචර භාවනා. රූපය අනුව යන දේවල් නෙමෙයි, රූප මට්ටම් ඉක්මවා ගියපු
අරූපාවචර මට්ටමින් හිත සමාධි කරන දේවල්. එතකොට එතනදී නාම ධර්මයන්ගේ රැවටීම වෙනවා. රූප කසින නිමිත්තක ආදී රූපයන්ට රැවටීම නෙමෙයි සිද්ධ වෙන්නේ. නාමයන්ගේ රැවටීමක් ඒ තැන්වල සිද්ධ වෙනවා. ඒ නිසා ඒකත් වැටෙන්නේ ලෞකික භාවනා කියන ගණේටම තමයි. ලෞකික භාවනාවක් කියන ගණේට ඒක වැටුණත් ඒක තියෙනවා හීන ක්‍රමයකටත්, ඒකත් තියෙනවා මජ්ක්‍ධිම ක්‍රමයකටත්, ඒකත් තියෙනවා ප්‍රනීත ක්‍රමයකටත්. ඒ සමාධිය උපදවන ආකාරයට උපදවන ක්‍රමය අනුව හීන, මජ්ක්‍ධිම සහ ප්‍රනීත කියලා ඒක බෙදා දක්වනවා. අපරියාපන්න කුසලානං ධම්මානං භාවනා පනීතා. අපරියාපන්න කුසල ධර්මයන්ගේ භාවනාව ප්‍රනීතයි. ඒකේ හීන, මජ්ක්‍ධිම, ප්‍රනීත පෙන්වන්නේ නැහැ. අපරියාපන්න කුසලයේ කියලා කියන්නේ සෝවාන් මාර්ග කුසලයේ, සකුදාගාමි මාර්ග කුසලයේ, අනාගාමි මාර්ග කුසලයේ සහ අරිහත් මාර්ග කුසලයේ කියන මෙන්න මේ කුසල ධර්ම ටික. මේ කුසලයන්ගේ හීන කුසල් නැහැ. ඒ කියන්නේ හීන ලෙසයි සෝවාන් උනේ කියලා එකක් ඇත්තේ නැහැ. හීන නිසයි සකුදාගාමි සිත උපදවන්නේ හීන ලෙසයි මේක පොඩ්ඩයි ඇති වෙලා තියෙන කියන එකක් නැහැ. සෝවාන් වෙලා වගේ නිකන් සිතක් ඇති වෙලා එයා සෝවාන් තමයි. හැබැයි සෝවාන් එකේ බාල එකක් කියන එකක් එහෙම ඇත්තේ නැහැ. ඒක එකම නිවන දැකීම තමයි සිද්ධ වෙන්නේ. නිර්වාණ අවබෝධයේ එකම ආකාරයකින් සිද්ධ වෙන නිසා ඒ ධර්මය ප්‍රණීතම ධර්මය හැටියට දක්වනවා. ඒකේ හීන, මධ්‍යම, ප්‍රණීත දැක්තේ නැහැ. අර දේවල් නිමිත්තානුසාරයෙන් යන නිසා තමයි හීන, මධ්‍යම, ප්‍රණීත වශයෙන් දක්වන්නේ. එතකොට අපිට පේනවා භාවනා දෙකක් කිව්වා අපි, ලෞකික භාවනා සහ ලෝකෝත්තර භාවනා. එතකොට තුන් ආකාරයකට භාවනාව බෙදනවා. රූපාවචර කුසලයේ භාවනා කිරීම, අරූපාවචර කුසලයේ භාවනා කිරීම, අපරියාපන්න කුසලයේ භාවනා කිරීම කියලා. රූපාවචර කුසලයත් අරූපාවචර කුසලයත් කියන මේ දෙකම ලෞකික භාවනාවන්ට අදාළ වන කුසල්. ඒ වගේම අපරියාපන්නයට අදාළ වන කුසලයේ ලෝකෝත්තර භාවනාව ලෙස හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ ලෞකික භාවනාව දියුණු කිරීමේදී කාමාවචරස්ස, රූපාවචරස්ස කම්මස්ස කතත්තා භාවිතත්තා, රූපාවචර කර්මයේ කළ බැවින් රැස්කල උපචිතත්තා, රැස්කල බැවින් අරූපාවචරස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා, අරූපාවචර කර්මයේ කළ බැවින් රැස්කල බැවින් ලෝකුත්තරස්ස කම්මස්ස කතත්තා භාවිතත්තා, ලෝකෝත්තර කර්මයේ කළ බැවින් වැඩූ බැවින් කියලා මෙන්න මේ තුන් ආකාරයකට තමයි එන්නේ. එහෙම යොදලා තියෙන්නේ ඒ තැන්වල සිද්ධ වන අර්ථ ක්‍රමවේද තුනකට නිසා. එතකොට මෙන්න මේ විදිහටත් භාවනාව පිළිබඳව හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට තමන්ට භාවනාවේ හීන ප්‍රනීත භාවයක් ගැන කතා කළේ ඒ භාවනාවේ තියෙන චිත්තචෛතසික ධර්මයන්ගේ ඇති හීන ප්‍රනීත භාවයන් නිසා. ඒ භාවනාවේ යෙදිලා තියෙන රූපාවචර භාවනාව උපදවන කොට ඇතිවන ඉන්ද්‍රිය ධර්මයෝ හීන නම් ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිම පහළ මට්ටමක නම් තියෙන්නේ ඒ ධර්මයේ හීනයි. ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිම මජ්ක්‍ධිම මට්ටමක තියෙනවා නම් ඒ ධර්මයන්ට කියනවා මජ්ක්‍ධිමයි කියලා. ඒ වගේම ඒ ධර්මයන්ගේ වැඩිම ඊටාම ඉහළම මට්ටමක තියෙනවා නම් ඒකට කියනවා පනීතයි කියලා. එතකොට මෙන්න මේ විදිහට තමන්ට භාවනාව කියන දේත් හීන ප්‍රනීත මධ්‍යම වශයෙන් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. නමුත් එතනදී කාමාවචර කුසල ධර්මයන්ගේ භාවනාව කිව්වේ නැහැ. එතකොට මොකද කාමාවචර කුසල ධර්මයන් කරනවා රැස් කරනවා තමයි භාවනාව හැටියට වෙනමම කියන්නේ නැහැ. මෙතනදී භාවනාව කියන එකෙන් අදහස් කරන්නේ අර්පණා මට්ටම නිසා. අර්පණා කියලා කියන්නේ ධ්‍යාන මට්ටම තමයි මෙතනදී භාවනා කියන වචනයෙන් අදහස් කරන්නේ. ඒ වචනයෙන් කිසිසේත්ම ලෞකික කාමාවචර කුසල් කියන දේ කරනවා කියන එක අදහස් කරන්නේ නැති නිසා තමයි ඒක ගන්නෙ නැත්තේ. නැත්නම් ලෞකික කුසලොත් අපිට කරන්න පුළුවන්කම තියෙනවා. ලෞකික කුසල් ගැන හිත වඩන්න පුළුවන්කමක් තියෙනවා. අපි අද භාවනා කරනකොට ඒ භාවනා කරනකොට අපිට ලෞකික කුසල්සිත අපිට ඇති වෙනවා කාමාවචර කුසල්සිත. හැබැයි මේ කාමාවචර කුසල්සිත මෙතනදී භාවනා කියන වචනයෙන් සංග්‍රහ කළේ නැහැ. ඒකට හේතුව තමයි අභිධර්මයේදී භාවනා කියන වචනයෙන් ගන්නේ රූපාවචර මාර්ග, අරූපාවචර මාර්ග සහ අපරියාපන්න මාර්ග කියන මෙන්න මේ අර්පණා මට්ටම සහ අර්පණා මට්ටමින් එහාට යන ධර්මතාවයන් නිසා තමයි ඒක මෙතනදී ගත්තේ නැත්තේ. මේ විදිහට අපිට භාවනාව පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙනවා.
අපිට තවත් න්‍යායන් කිහිපයක් තියෙනවා භාවනාව සම්බන්ධයෙන් කතා කරන්නට. අපිට ඉදිරියේදී පුළුවන් ඒ භාවනාව සම්බන්ධයෙන් ඒ න්‍යායන් යෙදෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්නට. කවුරුත් කල්පනා කරගන්න අද දවසේදීත් සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදිය පවත්තලා බොහොම වටිනා කුසලයක් හැමදිනම සිද්ධ කරගන්නට යෙදුනේ. සිද්ධ කරගත්ත මේ සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම මේ පින් අපි අනුමෝදන් කරනවා. ස්වාමීන් වහන්සේලා දෙනමතම මේ පින උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.